sin r2 බෙදීම sin i2 සමාන 1 බෙදීම 1.5 1 බෙදීම 1.5 1 බෙදීම 1.5 sin i2 සමානයි 1.5යි sin 47.32 47.32 47.32 ඒ කියන්නේ 1.5 වැඩි කිරීම sin 47යි ළමයි මේ මෙතන පොඩි වැරදීමක් වෙලා තියෙනවා මේ 37යි හරි බලන්න එක වැරදි උත්තරයක් එන්නේ මොකද කියලා 37යි හරිනේ 38යි ඒක ඔව් 37යි 32 හරි මෙතන 37 37 එතකොට එනවා 1.5යි වැඩි කිරීම sin 37යි 32 නේ දශම 9.3.7යි sin i2 0.9.1.3.7 i2 සමානයි 0.9.1.3.7 sin inverse වලින් බලන්න 0.9.1.3.7 හරි උත්තරේ නෝ 66යි ආසන්න වශයෙන් අංශක 66යි හරි ආසන්න වශයෙන් අංශක 66යි ඊට පස්සේ අපිට d ගණනය කරන්න පුළුවන් අපගමන කෝණය d සමානයි i1 ධන i2 ඍණ a කියන්නේ ළමයි මෙතන 35යි i2 කියන්නේ 66යි කියලා හොයාගත්තා ඒකෙන් 60ක් අඩු කරන්න උත්තරේ 41යි අංශක 41යි එහෙනම් අපගමන කෝණය අංශක 41යි අංශක 41යි අපිට තව ගොඩක් අගයන් ගණනය කර ගන්න තියෙනනේ කමන්නේ මොකද පුරුදු වෙන්නත් එක මේක හොඳයි ගණනය කරගමු ඉක්මනට එක වගේම ගණන් ටිකක් තියෙන්නේ හදන්න පට ගාලා හදන්න යන්න 45 දාලා හදන්න හරි 45 දාලා හදන්න බලන්න ළමයි sin හරි sin 45 බෙදීම sin r1 ඒ කියන්නේ sin i1 බෙදීම sin r2 සමානයි 1.5 බෙදීම 1යි ඒ කියන්නේ ස්නෙල් නියමයේ දාලා. එතකොට ඔයගොල්ලෝ මේ අනිවාර්යයෙන් ලියන්න ඕනේ මෙන්න මෙහෙම. පළමු මුහුණතට ඒක ඔයගොල්ලෝ පුරුදු වෙන්න පුරුද්දක් විදිහට ලියන්න. පළමු මුහුණතට ස්නෙල් නියමයෙන් හරිද පළමු මුහුණතට ස්නෙල් නියමයෙන් මේ විදිහට ලියන්න ඕනේ. හරි. එතකොට sin i1 සමාන 1.5යි sin i2 sin r2 එතකොට sin r1 සමානයි sin i1 බෙදීම 1.5යි. එතකොට i1 කියන්නේ අපි ගන්න අංශක 45යි කියලා. අංශක 45යි කියලා. හරිද? එතකොට sin r1 කියන්නේ අංශක 45 බෙදීම 1.5
අංශක 45 බෙදීම 1/5 බලමු කීයද කියලා. තර sin 45 බෙදීම 1/5 උත්තරේ 0.4714යි. 0.4714. හරි. බලමු sin inverse වලින් කීයද කියලා. sin inverse වලින් 0.4714යි. අංශක 28යි. හරි. අංශක 28යි. 0.1යි. 0.1යි කියන්නේ බලමු කීයද කියලා. කලා 7යි. හරි. එතකොට එනවා අපිට R1 සමානයි අංශක 28යි කලා 7යි. අංශක 28යි කලා 7යි. හරි. අංශක 28යි කලා 7යි. ඊට පස්සේ R1 ධන R2 8ට සමානයි. හරි. 8ට සමානයි. එහෙනම් R2 සමානයි A ඍණ R1. A කියන්නේ 60. R1 කියන්නේ 28යි 7. අංශක 28යි කලා 7. එතකොට 60න් 28ක් ගියාම ළමයි 32යි. 32යි. ඒ කියන්නේ 31යි කලා 53යි. අංශක 31යි කලා 53යි. එතකොට අපි දාන මෙතෙන් නැවත ස්නෙල් පාරක් sin R2 බෙදීම sin I2 sin R2 බෙදීම sin I2 සමාන 1 බෙදීම 1.5 1 බෙදීම 1.5 හරි. sin R2 sin 31යි කලා 53 බෙදීම sin I2 සමානයි 1 බෙදීම 1.5 1 බෙදීම 1.5 sin I2 සමානයි 1.5යි sin 1.5යි sin 31යි 53 31යි 53 හරි. 1.5යි වැඩි කිරීම sin 31යි 53 ඊට පස්සේ I2 සමානයි 0.79.4යි. I2 සමානයි 0.79.4යි කියලා එනවා. sin I2 සමානයි 0.79.4 කියලා එනවා. හරි. I2 සමානයි කීයද කියලා බලන්න sin inverse වලින්. sin inverse වලින් 0.79.4 අංශක 52ක් එනවා. හරිද? අංශක 52යි. කලා 12යි. අංශක 51යි කලා 12යි. අංශක 52යි කලා 12යි.
sorry කලා 13යි. අංශක 52යි කලා 13ක් කියනවා. හරි. කලා 13ක්. එතකොට D සමානයි I1 ධන I2 ඍණ A කියලා ලියනවා මම. I1 කියන්නේ අංශක කීයද? 45යි. I2 කියන්නේ 52යි 13. හරි ඍණ A. A කියන්නේ ළමයි කීයද? අංශක 97යි කලා 13න් අඩු කරන්න 60ක්. ඒ කියන්නේ අංශක 37යි කලා 13. අංශක 37යි කලා 13යි. අංශක 37යි කලා 13යි. 97යි 13න් 45යි 97යි 13න් 60ක් අඩු කරාම 37යි 13. හරිද? අංශක 37යි කලා 13යි. හරි කලා 13යි. හරි අංශක 37යි කලා 13යි. ඊට පස්සේ ඊළඟ එක බලන්න අංශක 50 දාලා බලන්න අංශක 50 මම නිකමට ඕගොල්ලෝ 50 දාලා හදන්න අනිවාර්යෙන් මන් දාන්නේ 55. හරිද 55. නමුත් ඕගොල්ලෝගේ උත්තරේ චෙක් කරගන්න අවශ්‍ය නිසා මාත් 50 දාන්නම් අංශක. හරි 50 දාම් බලන්න ටක් ගාලා. ඕන අංශක 50 මාත් දාන්න මම ඉක්මනට මෙතන සුළු කරලා ගාන හදන්නම්. sin එතකොට මෙතන අංශක අපි දාන්නේ කීයද 50. sin 50 බෙදීම sin r1. sin r1. sin 50 බෙදීම sin r සමාන r1 සමාන 1/5 බෙදීම 1යි. 1/5 බෙදීම 1යි. sin r1 සමානයි sin 50 බෙදීම 1.5යි. sin r1 සමානයි sin 50. sin 50 බෙදීම 1.5යි. දශම 5යි 1යි බිංදුවයි 6යි. 5යි 1යි බිංදුවයි 6. 5යි 1යි බිංදුවයි 6. R1 සමානයි sin inverse දශම 5යි 1යි බිංදුවයි 6. R1 සමානයි කොච්චරද කියලා බලමු. හරි sin inverse වලින් 0.5යි 1යි බිංදුවයි 6. අංශක 30යි. අංශක 30යි බලමු දශම 7 කීයද කියලා. දශම 7 වැඩි කිරීම 60. කලා 42යි. කලා 42යි. අංශක 30යි කලා 42ක් එනවා මෙතෙන්ට. ඒතර මේ දෙකේ එකතුව R1 ධන R2 සමානයි A. R2 සමානයි A ඍණ R1. R2 සමානයි 60 අඩු කිරීම අංශක 30යි කලා 42යි. R2 සමානයි 60න් 30ක් අඩු කරන 30යි. ඒ කියන්නේ අංශක 29 කලා 18යි. අංශක 29 කලා 18යි. හරි අංශක 29 කලා 18යි. ඊපස්සේ මෙයාගේ sin අගේ බෙදීම මෙයාගේ sin අගේ වර්තනාංකයට සමාන කරන්න. sin r2 බෙදීම sin 29යි 18 බෙදීම sin 29යි 18 බෙදීම sin r2 sin i2. එහෙනම් sin r2 බෙදීම sin i2 සමානයි මෙයාගේ වර්තනාංකය බෙදීම මෙයාගේ වර්තනාංකය. එහෙනම් sin r2 කියලා කියන්නේ 29 18 sin i2 කියන්නේ sin i2ට 1 බෙදීම 1/5යි. හරි sin i2 කලින් පරිදිමයි 1/5යි sin 29 18 sin 29 18 sin i2 1/5යි sin 29 18 1/5යි sin 29යි 18.
1.5 වැඩි කිරීම sin 29 කලා 18 29යි කලා 18 0.73 4.0 0.73 හරි i2 කියන්නේ කීයද කියලා බලමු අංශක 47යි අංශක 47යි කලා 0.22 කලා 13යි අංශක 47යි කලා 13 එහෙනම් d සමානයි i1 ධන i2 ඍණ a කලින් වගේමයි i1 කියන්නේ අංශක 50යි ගත්තේ i2 කියන්නේ එතකොට 47යි 13 60 a කියන්නේ 97යි 13න් 60ක් අඩු කරන්න 97යි 13න් 60ක් අඩු කරන්න එතකොට එනවා 47යි 13 47යි නෙමෙයි 30යි 13 නේ 30යි 13 30 නෙමෙයි 37යි හරි එතකොට i1 ධන i2 ඍණය සමානයි මේකේ මට හිතෙන හැටියට පොඩි ගාණක් හරි මේ වෙලා තිනවා මෙතන එන උත්තරේ මේ 37යි ගානට ආසන්න ගාණක් එන්න ඕනේ හරි ඕගොල්ලෝ එහෙම හොයලා බලන්න ඊටර ටික හොයලා බලන්න මම මෙතන 70න් පස්සේ 90ටත් හදන්න හරිද 90ට මම හදන්නේ 90ට මම දානවා අංශක 58යි ආවේ 90ට 58යි ආවේ දැන් මම පොඩි වැඩක් කරන්න හදන්නේ ඔය අගය අගයන් පාවිච්චි කරලා ප්‍රස්ථාරයක් අඳින්න යන්නේ. ඕගොල්ලෝ අනිවාර්යෙන් මේ අගයන් පුරවන්න ඕනේ. 55 දී කීයද 60 දී 70 දී කීයද කියලා අගයන් පුරවන්න ඕනේ. මම ප්‍රස්ථාරයක් අඳින්න යන්නේ. එක වගේම ගණන් ටික නිසා හදන එකේ තේරුමක් නැහැ මම දැන් අගයන් 4ක් විතර හැදුවා. හරිද? ඒක නිසා එක වගේම අගයන්නේ. ඕගොල්ලෝ ගෙදරදී එක්සර්සයිස් එකක් විතර ඒක කරන්න. right මම දැන් ප්‍රස්ථාරයක් අඳින්නයි යන්නේ. මොකක්ද දන්නවද ළමයි ප්‍රස්ථාරය? මම දැන් කරේ මොකද්ද? මම දැන් කරපු එක ගොඩක් ළමයින්ට තේරෙන්නේ නැතුව ඇති. මම කරේ මොකද්ද කියලා. කරේ ළමයි මෙන්න මේ පතන කෝණය I1 වෙනස් කරන ගමන් මේ පතන කෝණය I1 වෙනස් කරන ගමන් මේ පතන කෝණය I1 වෙනස් කරන ගමන් කවුද වෙනස් කරේ? කවුද බැලුවේ අපගමන කෝණය ගණනය කරා මෙන්න මෙයා ගණනය කරා අපගමන කෝණය D මෙයා වෙනස් කරන ගමන් I1 වෙනස් කරන ගමන් D ගණනය කරා ඒකනේ කරේ හරි දැන් මම ළමයි මෙන්න මෙහෙම වැඩක් කරන්න යනවා මේ පැත්තට පතන කෝණය දාලා හරිද? ඒ කියන්නේ කවුද? I1 කෙනෙක් කෙනා මේ පැත්තට දාලා. හරිද? මේ පැත්තට අපගමන කෝණය deviation angle එක අපගමන කෝණය දාලා දැන් මම ප්‍රස්ථාරයක් අඳින්නයි යන්නේ. ඕගොල්ලෝ දන්නෝ ප්‍රස්ථාරයක් අඳින්න නම් පටිපාටිගත යුගල් අවශ්‍යයි. මේ තියෙන්නේ පතන කෝණයේ 30 දී අපගමන කෝණය 47යි. හරි. පතන කෝණය අංශක 30ක් වෙනකොට අපගමන කෝණය අංශක 47යි.
අපගමන කෝණය අංශක 47යි. ආන්න. පතන කෝණය 30ක් වෙද්දී අපගමන කෝණය 47යි. right? මේ තියෙන්නේ. ඊට පස්සේ පතන කෝණය 35ක් වෙද්දී අපගමන කෝණය 41 දක්වා අඩු වෙලා. හරිද? පතන කෝණය 35ක් වෙද්දී අපගමන කෝණය අඩු වෙලා අංශක 41ක් දක්වා. ඔය විදිහට අඩු වෙලා අංශක 41 දක්වා අඩු වෙලා. හරිද? අංශක 41 දක්වා අඩු වෙලා. ඒ වගේම 45ක් වෙද්දී අංශක 37 දක්වාම අඩු වෙලා. ඒ වගේම මෙතන 40 45 වෙද්දී අංශක 37 දක්වාම අඩු වෙලා. අංශක 37 දක්වාම අඩු වෙලා. 37යි 13 තියෙන්නේ මම ආසන්න වශයෙන් 37යි කියලා ගන්නම්. එහෙනම් මේ යගේදී ඔන්න අංශක කීය දක්වාම අඩු වෙලාද? 37 අංශක 45ක් වෙනකොට මෙයා නේ 30 35 40 45 වෙනකොට අංශක 37ක් දක්වාම අඩු වෙලා. හරි? මේ ටික ඇඳ ගන්න බලන්න ළමයිට අග්ගාල ඉක්මනට. මෙතෙන් එනකන් ඇඳ ගන්න. කවුරුත් සම්පූර්ණ කර ගන්න ඔතෙන් එනකන්.
තමයි හරියද බලන්න. එතකොට මේ අගයන් ටික ඇඳගත්තොත් දැන් 30 දී 47යි. ඒ වගේම 35 දී 41යි. ඒ වගේම 45 දී 37යි. කලා 13නේ. ඊට පස්සේ 50 එනවා. හරිද? අංශක 50 එනවා. 55 එනවා. ඒ වගේ පතන කෝණේ මම තව චුට්ටක් මෙහාට දාන්නම්. මේ විදිහට ඉන්නේ අපිට කෝණය කොහොම ඔන්නෝම තමයි ප්‍රශ්නේ. මෙන්න මේ I1 වෙනස් කරමින් තමයි වැඩේ කරන්න යන්නේ. අරද මෙන්න D අප ගමන කෝණය D. හරි 55. අ 50 55 60 65 ඔය විදිහට ඇවිල්ලා 90ටම යනවා. හරිද 90ටම යනවා. ඔය විදිහට හිතන්න. එතකොට 30 35 40 45 50 දැන් අංශක 50දී අංශක 50දීත් අංශක 37යි ගානක් තමයි එන්නේ මේ තෙන්දිත්. හරිද? 37යි ගානක් එන්නේ. ඊට පස්සේ 55දී යම් කිසි අගයක් ඒවි මේ වයිදිත් යම් කිසි අගයක් ඒවිදි 90දී 58ක් එනවා කියලා මම හොයාගත්තනේ. 90දී 58ට මම 90 මේ හරිය ලකුණු කරන්න මෙතන පරිමාණය කොහොම දාලා මෙතන 90 ලකුණු කරන්නම්. මෙන්න අංශක 90. 90දී 58ක් එනවා. හරිද? 90දී 58ක් ආවනේ. අපි අර මුලින්ම ගානක් හැදී ওই විදිහට හදලා බලන්න. එතකොට මේ පස්තාරයක් ඇන්දොත් එහෙම. පස්තාරයක් ඇන්දොත් එහෙම මෙහෙම එන්නේ. ඕන්. ඔයගොල්ලෝ දන්න O level කාලේ මේ වගේ අගයන් දෙකක් තියෙනකොට මෙතන තියෙන්නේ මොකද්ද? මෙතන අවමයක් හෝ උපරිමයක් තියෙනවනේ. දැන් මේකේ හැඩය අනුව අවමයක් තියෙනවනේ. එහෙනම් මෙන්න මෙහෙම. ඕන්න ඔහම. ආන්න එහෙම ඇවිල්ලා ඔන්න ඔහම වෙච්ච පස්තාරයක් තියෙනවා. ඔන්න ඔය වගේ පස්තාරයක් තියෙනවා. ආන්න බලන්න. ඔය වගේ පස්තාරයක් තියෙනවා. හරිනේ? එතකොට මෙන්න මේ පස්තාරය ගැන විශ්ලේෂණය කරන්න තමයි මට දැන් අවශ්‍ය වෙලා තියෙන්නේ. දැන් මේ පස්තාරය ඇඳ ගන්න තමයි තියෙන්නේ ඕගොල්ලන්ට. හරි? ප්‍රිස්මේක අවම අපගමන අවස්ථාව කියලා අර විදිහට ලකුණු කළා. මේ පස්තාරේ සම්පූර්ණයෙන්ම ඇඳ ගන්න බලන්න. හරි? ප්‍රිස්මේක අවම අපගමන අවස්ථාව කියලා I පතන කෝණය පහත ඒවා පරිදි වෙනස් වෙන විට කියලා පතන කෝණය මෙන්න මේ අගයන් වලදී හරිද? පතන කෝණය මෙන්න මේ අගයන් වලදී අපගමන කෝණය ගණනය කරගෙන ඊට පස්සේ මේ පස්තාරය ඇඳ ගන්න. ඇඳගෙන මෙහෙම ලියන්න. ලියන්න ඉහත ගණනය කළ අගයන් අනුව ඉහත ගණනය කළ අගයන් අනුව අඳින ලද පස්තාරය ඉහත ගණනය කර අගයන් අනුව අඳින ලද පස්තාරය ගණනය කළ අගයන් අනුව අඳින ලද පස්තාරය අවම අගයක් සහිත වක්‍ර පස්තාරයක් වන අතර අවම අගයක් සහිත වක්‍ර පස්තාරයක් වන අතර එහි සුවිශේෂී ගුණාංග පහත පරිදි විස්තර කළ හැකිය. එහි සුවිශේෂී ගුණාංග පහත පරිදි විස්තර කළ හැකිය. පහත පරිදි විස්තර කළ හැකිය. හරි බලමු මොනවද ඒකේ සුවිශේෂී ගුණාංග කියලා. මේක ඇඳ ගන්න හරියට මම මේ මකනවා ආයි ඇඳ ගන්න පස්සට යවලා විස්තර කළ හැකිය. right දැන් බලන්න මේකේ සුවිශේෂී ගුණාංග මොනවද කියලා මේ පස්තාරේ සුවිශේෂී ගුණාංග මොකක්ද අපි කරේ? පතන කෝණය වෙනස් කරමින් ඒ කියන්නේ කවුද ළමයි? I1 මෙයා වෙනස් කරමින් කවුද ඇන්දේ? අයන්නෙන් පටන් ගන්න. අපගමන කෝණය ඇන්දේ D. ඇන්දම් මෙන්න මේ වගේ වුණා. හරිද? මෙන්න මේ වගේ වුණා. ඔන්න වගේ පස්තාරයක් තමයි ආවේ. ආපුවාම මෙන්න මෙතන
අපි දැක්ක අවම අගයක් ආවා. මේ අපි දන්න වක්‍රපස්තරයේ අවම අගයක් තියෙන මේකනේ. අපි දන්නෝනේ O level කාලේ ඉඳලානේ මේ පස්තාරේ උපරිමයක් තියෙන බවත් මේ පස්තාරේ අවමයක් තියෙන බවත් අපි දන්නවා. නේ? මේකේ උපරිමයක් තියෙනවා අර පස්තාරේ අවමයක් තියෙන බව අපි දන්නවා. එහෙනම් ඔය වගේ වක්‍රපස්තාරයක් ආවා. මෙන්න මේ වක්‍රපස්තාරයේ හරිද? මේ වක්‍රපස්තාරයේ මෙන්න මෙතන අගය මේ වක්‍රපස්තාරයේ මෙන්න මෙතන අගය මොන අගයයි කියලා අපිට කියන්න පුළුවන්ද ළමයි? අපි කියන්නේ මොකද්ද අර O level කාලේ? කොහොමද කියන්නේ? මේ වගේ පස්තාරයේ මේ යටම අගය තමයි ළමයි අවම අගය. එතකොට මේ වගේ පස්තාරයක නම් මේ උඩම අගය තමයි ළමයි උපරිම අගය. එහෙමනේ අපි කියන්නේ. ඉතින් මේකෙදි පතන කෝණය x අක්ෂයට දාලා. ඒ කියන්නේ මෙයා මෙන්න මෙයා x අක්ෂයට දාලා අපගමන කෝණය y අක්ෂයට දාලා ප්‍රස්ථාරගත කරලා තියෙන්නේ. කොටින්ම කියනවා නම් මේ වගුවේ මෙයා x වගුව, මෙයා y වගුව. එතකොට මේ තියෙන පටිපාටිගත යුගල් දාලා තමයි ප්‍රස්ථාරය යන්නේ. එතකොට මේ ප්‍රස්ථාරය යන්දම් මේ වගේ එකක් ආවා. මේකේ සුවිශේෂී ලක්ෂණ පැහැදිලි කරන්න තමයි මම හදන්නේ. එතකොට මේ තියෙන්නේ ළමයි මෙන්න මේකේ අවමාගය. ඒ කියන්නේ මොන අවමාගයද? අපගමන කෝණය සඳහා ලැබෙන අවමාගය. ඒකට අපි නමක් කියනවා අවම අපගමන කෝණය. අවම අපගමන කෝණය. එයාට අපි විශේෂ ඉංග්‍රීසි නමක් දෙනවා D minimum. D minimum අවම අපගමන කෝණය. D minimum. හරි? අවම අපගමන කෝණය. එතකොට මෙන්න මෙතන I1. එහෙනම් මේ කෝණයට කියන නම තමයි අවම අවස්ථාවේ අවම අපගමන අවස්ථාවේ මොන කෝණයද? පතන කෝණය. පතන කෝණය. අවම අපගමන අවස්ථාවේ පතන කෝණය. උදාහරණයක් විදිහට අපි හිතමු ළමයි මේක අංශක 52යි කියලා. මේක අංශක 52යි. මාර වැඩේ කියන්නේ සුවිශේෂීම වැඩක් වෙනවා මෙන්න මෙතෙන්දී. අවම අපගමන අවස්ථාව ආවට පස්සේ මේ පැත්තේ කෝණය 52 නම් අනිවාර්යෙන් මේ පැත්තේ කෝණයත් 52 වෙනවා. ඒක රටාවක්. හරිද? ඒක මේ ප්‍රිස්මයේ ආලෝක කිරණ ගමන් ගන්නා වූ විදි අණුව තීරණය වෙන දෙයක්. එහෙනම් අවම අපගමන අවස්ථාවේ පතන කෝණය තමයි මේ I1 කියන්නේ. ඒක කිසියම් අගයකට සමාන නම් ඒ වෙලාවේදී I2 කවුරු හරි හොයලා බැලුවොත් I2ත් එන්නේ යගේමයි. ඒ කියන්නේ I1 සමානයි I2 වෙනෝ මේ අවස්ථාවේදී. අන්න. ඒ කියන්නේ මොකද්ද ළමයි? මෙතෙන්ට ගන්න කෝණය අපි 50 කියලා හිතමුකෝ අවම අපගමන අවස්ථාවේ. ඒ කියන්නේ මේ අඩුම කෝණය එන්නේ මෙතන 50 දී කියලා හිතන්නකෝ. නැත්තම් 52 දී කියලා හිතන්නකෝ. අඩුම කෝණය අඩුම අපගමන කෝණය එන්නේ පතන කෝණය 52 දී. ඒ කියන්නේ මේයි 52 දී. එතකොට වැඩේ කියලා කියන්නේ මේතු 52ක් වෙනවා. අන්න ඒකයි වැඩේ කියන්නේ. හරි? ඒ කියන්නේ මෙයා අඩුමා ගේනකොට මෙයා 52 එනවා නම් ඒ කියන්නේ මෙයා 52 එනවා නම් එහා පැත්ත එකත් ගණනය කරාම 52 එනවා. එහෙනම් මොකක්ද තියෙන්නේ? අවම අපගමන අවස්ථාවේදී පතන කෝණය තමයි මේ තියෙන්නේ I1 කියලා නම් කරන්නේ. එතෙන්දී වෙන සුවිශේෂී ගුණාංගය තමයි මෙන්න මේක. I1 කියන එක කෙනා I2ට සමාන වෙනවා. හරි? ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. ලියන්න ඉහත ප්‍රස්ථාරයේ අණුව සැලකීමේදී ඉහත ප්‍රස්ථාරයේ අණුව සැලකීමේදී හරි ඉහත ප්‍රස්ථාරයේ අණුව සැලකීමේදී අපගමන කෝණයට ගත හැකි උපරිමාගය අවමාගය අපගමන කෝණයට ගත හැකි අවමාගය අවම අපගමන කෝණය ලෙසත් එම අවස්ථාවේදී පතන කෝණය
පතන කෝණය නිර්ගත කෝණයට සමාන බවක් දැක්විය හැකිය. එම අවස්ථාවේදී පතන කෝණය නිර්ගත කෝණයට සමාන බවක් දැක්විය හැකිය. හරි. ලබාගත හැකිය. දැක්විය හැකිය. මේ පස්තරය ඇඳගන්න ළමයි. ඒ කියන්නේ අර උඩ පස්තරේ මේ ඒක ඇඳගත්තනේ මේකත් ඇඳගන්න. ලියන්න මෙහෙම සුවිශේෂතා දැක්වීම සඳහා පහත පස්තරේ භාවිතා කරමු. භාවිතා කරමු. අද ඉවරනම් මෙහෙම ලියන්න චුට්ටක් බලාගෙන ඉන්න. එතකොට ළමයි මේකෙදි ගන්න පුළුවන් සුවිශේෂී ගුණාංගය මොකද්ද? පතන කෝණය එක්තරා අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී අපගමන කෝණය අවම වෙනවා. හරිද? ඒතර එතෙන්දි ගන්න පුළුවන් සුවිශේෂී ගුණාංගය තමයි පතන කෝණය සමාන වෙනවා අර නිර්ගත කෝණයට. අවම අපගමන අවස්ථාවේදී පතන කෝණය අර එහා පැත්තේ නිර්ගත කෝණයටත් සමාන වෙනවා. හරි? ලියන්න මෙහෙම ඒ අණුව ගත් විට අවම අපගමන අවස්ථාවේදී කිරණ සටහන පහත පරිදි දැක්විය හැකිය. අවම අපගමන අවස්ථාවේදී කිරණ සටහන පහත පරිදි දැක්විය හැකිය. එහෙනම් ළමයි අවම අපගමන අවස්ථාවේදී කිරණ සටහන පහත පරිදි දැක්විය හැකියි. මොකක්ද අවම අපගමන අවස්ථාව? ඔළුවේ තියෙන්න ඕනේ. නැතුව හදන්න බෑ. ටිකක් අමාරුයි මේක. හරිද? ටිකක් අමාරුයි මේක. මේ තියෙන්නේ අපගමන කෝණය. හරිද? අපගමන කෝණය. මේ තියෙන්නේ පතන කෝණය. හරි? පතන කෝණය. එතකොට පතන කෝණය අපගමන කෝණය ওই විදිහට වෙනස් වෙන්නේ. අපගමන කෝණයේ අඩුමාගේ D මිනිමම් ලැබෙන අවස්ථාවේදී පතන කෝණය I1 ආවේ පතන කෝණය අපි එක්තරාගයක් අපි දන්නේ නැහැ කීයද කියලා. හැබැයි එතෙන්දී සුවිශේෂී වැඩක් වුණා. I1 I2ට හරියටම සමාන වුණා. හරිද? I1 I2ට හරියටම සමාන වුණා. ගොඩාක් ක්ලාසස් වල ළමයි දැන් ඕගොල්ලෝ මේක ඉගෙනගෙන නැහැනේ. හරිද? මේක වෙන ක්ලාස් එකකින් ඉගෙනගෙන මේ මගේ ක්ලාස් එකට ආපු ළමයි දන්නෝ මේක නිකන් උගන්වන්නේ. ඒ කියන්නේ මෙන්න මෙහෙම ප්‍රස්තාරයක් තියෙන ළමයි මෙහෙමයි කියලා. දැන් ඕගොල්ලන්ට මම ප්‍රස්තාරය ඇඳලාම පෙන්නෙව්වා. ගණන් අගයන් ආදේශ කරලා ඇඳලාම පෙන්නෙව්වා. එතකොට ළමයින්ට තේරෙනවා පතන කෝණය වෙනස් කරනකොට අපගමන කෝණය මෙහෙම තමයි වෙනස් වෙන්නේ. හරිද? ඒ කියන්නේ අඩුම අවස්ථාවකුත් එනවා. ඒකට තමයි අවම අපගමන කෝණය කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී පතන කෝණයයි ඒ අවස්ථාවේදී එහා පැත්තේ නිර්ගත කෝණයයි දෙකම එකිනෙකට සමානත් වෙනවා. ඔන්න ඔය කතන්දරේ මම දැන් ඇඳලාම පෙන්නුවා. හරිද? මේක අනිත් ක්ලාස් වල නිකන් උඩින් යන්නේ මෙහෙම. ඉතින් ළමයිත් ඔය තියරි කොහොම ලියා ගන්න. හැබැයි කිසිම ගාණක් හදන්න බෑ එහෙම ලියාගත්තට. වැඩක් නැහැ. ඕනනම් 2022 අයියලා අක්කලාගෙන් අහලා බලන්න. මේ දවස්වල මගේ පන්තියේ නැවත ළමයි සංක්‍රමණය වෙමින් පවතින හේතුව තමයි යාන්ත්‍ර විද්‍යාව ඉතාමත්ම අසාර්ථකයි. හරියට කොහොමවත්ම බෑ. ඒ එන ළමයින්ට යාන්ත්‍ර විද්‍යාව බෑ. හේතුව අර යාන්ත්‍ර විද්‍යාව කාලේ හරේ මේ පන්ති වලට පැනලා
වැඩේ අප්සෙට් කරගෙන තින් දැන් මම අද මේක එදා මට කියන්න අමතකුණා පාඩම් කිරීමේ ක්‍රමය අද මම මේ පාඩමෙන් පස්සේ ඕගොල්ලන්ට එන පාඩම් පටන් ගන්න කලින් ඒ ක්‍රමවේදයක් කියනවා. රයිට් මෙන්න මෙතෙන්දී පොඩි කේස් එකක් තියෙනවා දැන්. ඒ කියන්නේ D මිනිමම් කියන අවම අපගමන අවස්ථාවේදී I1 කෙනෙක් කෙනා I2ට සමාන බව ඔයගොල්ලෝ දන්නවා. හරි විනාඩියක් දෙන්න ළමයි වාහනේ එනවා. හරි බලමු ළමයි. එතකොට මෙන්න මෙතෙන්දි පොඩි සරල සිද්ධියක් තියෙනවා වෙන. මොකක්ද දන්නවද ඒක? මේ කෝණයයි හරිද? මේ පැත්තෙන් එළියට බහින කෝණයයි I2 තුයි I1 තුයි සමාන වුණොත් මේ දෙන්න සමාන විදිහට ඇන්දොතින් බලන්න ඕගොල්ලෝ මොකද්ද පේන්නේ කියලා ළමයි. මේ දෙන්න සමාන විදිහට ඇන්දොතින් එහෙම ඔයාට මේ කෝණ දෙකත් සමාන ලෙස අඳින්නම සිද්ධ වෙනවා. ඒක ජ්‍යාමිතිකව ඔප්පු වෙන කාරණයක්. ජ්‍යාමිතිකව ඔප්පු වෙන කාරණයක්. හරි. එහෙනම් මෙතන R2 ඔන්න මේ දෙන්නත් සමානයි. මේ දෙන්න ස්ථිරවම සමාන වෙනවා නම් ඔයාට සිද්ධ වෙනවා මේ දෙන්නත් ස්ථිරවම සමාන කරලා අඳින්න. හරිද? ඒ ස්නෙල් නියමයේ සහ ජ්‍යාමිතියෙන් තීරණය වෙන දෙයක් වාට ඒක. එහෙනම් අපිට කියන්න පුළුවන් පතන කෝණයත් එක්ක අපගමන කෝණය වෙනස් වෙන අවස්ථාවේදී මේ විදිහට පස්තාරයක් ඇඳම අවම අපගමන අවස්ථාවක් ලැබෙනෝනේ. අන්න ඒ අවම අපගමන අවස්ථාවේදී අපි දන්නෝ මේ කෝණ දෙක සමාන වෙනවා. එහෙනම් අවම අපගමන අවස්ථාවේදී අනිවාර්යයෙන්ම කිරණය මොකක් වෙනවද? ප්‍රිස්මය වටා සමමිතික වෙනවා. එහෙනම් අවම අපගමන අවස්ථාවේදී ප්‍රිස්මය වටා කිරණය සමමිතික වෙනවා. හරි? මොකක්ද ආයි කියමු අපි අපගමන පතන කෝණය වෙනස් කරමින් අපගමන කෝණයේ ප්‍රස්ථාරයක් ඇන්දර පස්සේ මේ වගේ ප්‍රස්ථාරයක් තමයි එන්නේ. එතකොට මෙතෙන්ට අපි කියනවා අවම අපගමන අවස්ථාව. එතකොට මේ අවම අපගමන කෝණයනේ ඒ මොහොතේ පතන කෝණය තමයි මේ I1 කියන්නේ. ඒ මොහොතේ පතන කෝණය සමාන වෙනෝ නිර්ගත කෝණයට. ඒ කියන්නේ I1 කියන එක්කෙනා එහා පැත්තේ I2ට සමාන වෙනවා. එතකොට මේ R1 තුත් ඉබේටම මේ R2ට සමාන වෙනවා. එහෙම වෙනවා නම් අනිවාර්යයෙන්ම මේ කිරණය ප්‍රිස්මය වටා සමමිතික වෙනවා. ඒ කියන්නේ ළමයි මෙතනින් මේ විදියට හරියටම කෝණ සමච්ඡේදකයක් ගැහුවොතින් මේ කෝණ සමච්ඡේදකයේ වටා මේ ආලෝක කිරණය සමමිතික වෙනවා. බලන්න මේ පැත්තේ එන අච්චුවම තමයි මේ පැත්තේ තියෙන්නේ. හරි මේක හරියටම දෙකට නැවුවොත් මේක මත වැටෙනවා. හරි මෙහෙම නැවුවොත් එහෙම මේ ඔන්න ඔය විදිහට මාපට ඇඟිල්ල වැටිච්චා වගේ මේ කිරණයට මේ කිරණ වැටෙනවාම අපගමන අවස්ථාවේදී ඔහොම නැවුවොත්. එතකොට අපිට මෙහෙම කරන්න පුළුවන්. මෙහෙම වැඩක්. අර සමීකරණ ටික පාවිච්චි කරමු බලන්න අපි දැන් I1 ධන I2 ඍණ A සමානයි D. ඔය සමීකරණ එකක්. අනිත් එක R1 ධන R2 සමානයි A තමයි අනිත් සමීකරණය. හරිද? ඔය සමීකරණ දෙක දැන් අවම අපගමන අවස්ථාවට පාවිච්චි කරමු. එහෙනම් අවම අපගමන අවස්ථාව සඳහා අවම අපගමන අවස්ථාව සඳහා මෙන්න බලන්න R1 ධන R2 සමානයි A R1 ධන R2 සමානයි A. හැබැයි අවම අපගමන අවස්ථාවේ නම් මුන් දෙන්න දෙකක් නෙමෙයි එකක්. එහෙනම් R1 ධන R2ටත් මම R1 කියලා දානවා. සමානයි A 2යි R1 සමානයි A R1 සමානයි A බෙදීම 2යි. අන්න බලන්න. ලස්සනට ආවා. හරිනේ? ඒ වගේම අපි ගමු D කියන මෙන්න මේ D සමානයි I1 ධන I2 ඍණ A. එහෙනම් අවම අපගමන අවස්ථාවේදී D කියන කෝණය අපගමන කෝණයනේ අවම අපගමන කෝණය D නෙමෙයි D මිනිමම්. එයාට විශේෂ නමක් තියෙනවා. D මිනිමම්. එහෙනම් D වෙනුවට D මිනිමම් දාන්න ළමයි සමානයි I1 ධන I2ට දාන්න I1 කියලාම. ඍණ A කියන්නේ ප්‍රිස්ම කෝණය. D මිනිමම් 2යි I1 ඍණ A 2යි I1 ඍණ A
D minimum ධන A බෙදීම 2 සමානයි I1 D minimum ධන A බෙදීම 2 සමානයි I1 ඔය විදිහට එන්නේ හරිනේ ඔන්න I1 තුයි R1 තුයි හොයාගත්තා දැන් මට සාරාංශය ඔක්කොම හැමෝම ගෙදර ඉඳගෙන මගෙත් එක්කම කියන්න මොකක්ද උනේ අපි දැක්ක මොකක්ද උනේ කියලා අර හොඳට බලන්න මේවා දිහා හොඳට බලන්න ළමයි විශ්ලේෂණය කරලා ඉගෙන ගන්න දෙන දේ කටපාඩම් කරන්න ඉගෙන ගන්න එපා. එතන තමයි A level වල විනාශය. දෙන දේ කටපාඩම් කරන්න එපා O level වගේ. O level නම් දෙන දේ හරි පොතේ දින දේ හරි කටපාඩම් කරගන්න. මේක එහෙම නෙවෙයි ළමයි තර්කානුකූලව විශ්ලේෂණාත්මකව ඉගෙන ගන්න ඕනේ. හරි? එහෙම වුණොත් තමාට ගොඩ යන්න පුළුවන්. දැන් බලන්න මේ මොකද කරලා තින්නේ? පතන කෝණය වෙනස් කරලා නේ ඕන පුංචි කෙට බැලුවම තේරෙනවා. ඊට අනුව අපගමන කෝණය ගණනය කරලා ඕන ළමයට තේරෙනවා. ඊට පස්සේ ඒ දෙන්නා පාවිච්චි කළා පස්තාරයක් ඇඳලා ඕන ළමයට තේරෙනවනේ. හරි. එතකොට එක්තරා අවස්ථාවක අපගමන කෝණයට අඩුමගයක් ඇවිල්ලා හරි. එතෙන්දී වෙන වැඩක් තියෙනවා. එතෙන්දී පතන කෝණයයි වර්තන කෝණයයි සමාන වෙලා. එතෙන්දී පතන කෝණයයි වර්තන කෝණයයි සමාන වෙලා. අර I1 තුයි I2 තුයි සමාන වෙලා. පතන කෝණයයි වර්තන කෝණයයි සමාන වෙලා. අන්න එතකොට කිරණ සටහන ගැන හිතලා බැලුවොත් මේ I1 තුයි මේ I2 තුයි මේ I1 තුයි මේ I2 තුයි සමානයි. හරිද? ඒ වගේ මේ R1 තුයි මේ R2 තුයි සමානයි. කිරණේ සම්මිත හරි එතකොට ඒ අවම අපගමන අවස්ථාවේදී ළමයි මේ I1 තුයි මේ R1 තුයි මේ I1 තුයි මේ I2 තුයි සමානයි. ඒක නිසා ජ්‍යාමිතිය අනුව මේ R1 තුයි මේ R2 තුයි සමාන විය යුතුයි. හරි ජ්‍යාමිතිය සහ ස්නෙල් නියමයේ සැලකීමේදී ඒක අපිට ඔප්පු කරගන්න පුළුවන් මම ඉස්සරහදී ඒක කොහොමද කියලා කියන්නම්. හරි. එහෙනම් අර විදිහට අගයන් අරගෙන පස්තාරයක් ඇඳනම D අවම අපගමන අවස්ථාවක් එනවා. ඒ අවස්ථාවේදී මම කියනවා පතන කෝණයයි වර්තන කෝණයයි එකිනෙක සමානයි කියලා. පතන කෝණයයි ඒ කියන්නේ දෙවන පෘෂ්ඨයේ වර්තන කෝණය. නැත්නම් අපි ඒකට කියනවා නිර්ගත කෝණය. ඒක සමානයි. මේ දෙන්න සමානයි. හරිද? මේ දෙන්න සමානයි. එතකොට මේයි තුයි සමාන වෙනකොට මේයි තුයි සමාන වෙනවා. කිරණයේ මේ සමමිතිකතාවයක් දක්වනවා. එහෙනම් මේ මෙතෙන්ට දෙකට වෙන් කරලා හිතුවොත් කිරණයේ සමමිතිකතාවයක් දක්වනවා. හරිද? සමමිතිකතාවයක් දක්වනවා. එතකොට මේ සමමිතිකතාවය අනුව අපි මේ සමීකරණ යොදන්න යන්නේ. එතකොට R1 ධන R2 A ට සමානයි. R1 ධන R2 වෙනුවටත් මම R1 දානවා. 2යි R1 සමානයි A. R1 සමානයි A බෙදීම 2යි. ඒ වගේම D සමානයි I1 ධන I2 ඍණ A. D කියන්නේ එතකොට මොකද්ද? D කියන්නේ අපගමන කෝණය අවම අපගමන කෝණයට සමාන වෙනවා. ඒ කියන්නේ D කියන්නේ අපගමන කෝණයනේ මෙයානේ. හරි. එතකොට එයාට අපි සුවිශේෂී නමක් දෙනවා මේ සමමිතික අවස්ථාවේදී. හරි සුවිශේෂී නමක් දෙනවා. ඒක තමයි අවම අපගමන කෝණය. එහෙනම් D කියන්නේ අපගමන කෝණය නෙමෙයි දැන් අවම අපගමන කෝණය හේතුව සුවිශේෂී අවස්ථාවකට තමයි මම මේ ඇඳලා තියෙන්නේ. එහෙනම් D minimum I1 ට I1 I2 ටත් දාන්න වෙනවා. එතකොට අපිට I1 ඍණ A. ඇයි එහෙම දාන්නේ? හේතුව කිරණේ සමමිතිකයි. ඒක නිසා මෙයයිට මෙයයි සමානයි. එහෙම නැතත් අපි දන්නවා අවම අපගමන අවස්ථාවේදී මේ දෙන්න සමානයි කියලා තමයි මම ආවේ. හරි? ඍණ A. දැන් මේකෙන් I1 උක්ත කරනවා. I1 සමානයි D minimum ධන A බෙදීම 2යි. හරි D minimum ධන A බෙදීම 2යි. ඒක තමයි මෙතන ඔප්පු කරලා තියෙන්නේ. හරි? කලින් ලියලා තියෙන්නේ. දැන් මම කරන වැඩේ මේකයි. මේ ටික ඔක්කොම ලියා ගන්න ළමයි ඊට පස්සේ මම ඊළඟ දේ කරන්නේ මේක මකන්න වෙනවා. ටක් ගාලා ලියා ගන්න.
හරි දැන් මේක ලියාගත්තා නම් මේ බලන්න ළමයි මම මේක මකනෝ. ඒ කියන්නේ දැන් මම එකපාරක් දැන් මේ ළමයි මම දැන් තීරයක් කියලා ඕගොල්ලොන්ට එකපාරක් කියලා ඒ තීරෙම ආයි කියන්නේ මට ඕගොල්ලොන්ව පේන්න නැති නිසා. හරිද? දැන් මම පන්තිදී ගන්නවට වඩා මේකෙදි වෙනස්. ඒ කියන්නේ මම දැන් ඕගොල්ලෝ ගාව නෑනේ. ඕගොල්ලෝගේ ඉරියව්ව ඕගොල්ලෝගේ මූණේ ඉරියව්ව බලලා තමයි මම මේ අදාළ තීරේ තේරුණාද නැද්ද කියලා දැනගන්නේ. ඉතින් මට දැන් ඕගොල්ලෝ පේන්නේ නැති නිසා එහෙම දැනගන්න බැරි නිසා තමයි එකම දේ නැවත කියන්නේ. මොකද අන්තිම ළමයාටත් තේරෙන විදිහට. හරි? එතකොට අර තේරිච්ච ළමයින්ට සමහරට එපා වෙනවා. ඒගොල්ලෝ එපා වෙන්න එපා. ඒගොල්ලෝ බලන්න මම කියන දේ මගෙත් එක්කම කියන්න try කරන්න. එතකොට මම කියනෝනේ හරි. මේ අගේ ගත්තා ඊට පස්සේ මෙහෙම ඇන්ද කියලා. ඒතර අර වැඩ පුළුවන් ළමයාත් ඕක කියවන්න නිතරම මායිත් එක්කම. මොකද මට මම දන්නේ ඕගොල්ලන්ට කොහොම තේරෙනවද කියලා. සමහර ළමයින්ට අවධානය හරිය මේ වෙලා ඊළඟ වචන කීපෙදී හරියන්න පුළුවන්. ඒක නිසා අන්තිම ළමයාටත් පුළුවන් වෙන තමයි කියලා දෙන්නේ. ඒක තමයි අර එකම දේ 10 12 සැරයක් කියන්නේ හොඳයි. නැත්තම් ළමයි හිතේ පිස්සුද මේ එකම දේ කියන්නේ කියලා. ඒක තමයි හේතුව. හරිද? පන්තිදී උගන්වන සහ මෙතන ඔන්ලයින් උගන්වන විදිය වෙනස ඒක. රයිට්. දැන් මෙන්න මේම ගණනය කරගත්ත අගයන් දෙක. හරි? මම දැන් නැවත මෙතන අඳින්නම් මේ ත්‍රිකෝණය. ප්‍රිස්මය. මෙන්න මේක I1 මේක R1. දැන් මම මෙතෙන් ස්නෙල් නියමයේ දාන අවම අපගමන අවස්ථාව උදෙසා අවම අපගමන අවස්ථාවට ස්නෙල් නියමයෙන් ස්නෙල් නියමයෙන් අවම අපගමන අවස්ථාවට ස්නෙල් නියමයෙන් අවස්ථාවට මෙතන තව හොඳට දාන්න පළමු පෘෂ්ඨයට අවම අපගමන අවස්ථාවට පළමු පෘෂ්ඨයට දාන්නේ පෘෂ්ඨයට ස්නෙල් නියමයෙන් ස්නෙල් නියමයේ දැම්මම sin I1 බෙදීම sin R1 sin I1 බෙදීම sin R1 සමානයි මෙයා බෙදීම මෙයා මෙයාගේ වර්තනාංකය n මෙයාගේ වර්තනාංකය 1යි හරි 1යි එහෙනම් sin I1 බෙදීම sin R1 සමානයි මෙයාගේ වර්තනාංකය බෙදීම මෙයාගේ වර්තනාංකය sin I1 කියන්නේ මෙන්න මේක sin d minimum ධන a බෙදීම 2 d minimum ධන a බෙදීම 2යි බෙදීම sin R1 කියන්නේ මේ දින් R1 කියන්නේ a බෙදීම 2යි R1 කියන්නේ a බෙදීම 2යි sin a බෙදීම 2යි සමානයි n අන්න එහෙනම් අපිට පුළුවන්කම තියෙනවා මේ I1 මෙතෙන්ට ආදේශ කළා මේ R1 තුත් මෙතෙන්ට ආදේශ කළ බෙදුවම එනවා වර්තනාංකය අන්න එහෙනම් sin d minimum ධන a බෙදීම 2ට sin a බෙදීම 2 හරිනේ දැන් අපි කල්පනා කරලා බලමු මෙන්න මේ කියන්නා වූ d minimum කියන එක්කෙනයි a කියන එක්කෙනයි මේ කියන්නා වූ d minimum කියන එක්කෙනයි a කියන එක්කෙනයි අපිට තියෙන වැදගත්කම මොකක්ද කියලා මේ ප්‍රිස්මයකිනුත් අපිට තියෙන වැදගත්කම මොකක්ද කියලා අපි බලමු මේ බලන්න ළමයි මේ ප්‍රිස්මය හදලා තියෙන හිතන්න මැණික් වලින් කියලා මේ ප්‍රිස්මය හදලා තියෙන්නේ මැණික් වලින් මැණික් ගලකින් අපිට මේ මැණික් ගලේ වර්තනාංකය හොයන්න ඕනේ මොකක්ද අපි කරන්න ඕනේ මැණික් ගලේ වර්තනාංකය මේක හොයන්න ඕනේ ඒකනේ හොයන්න ඕනේ මේ ප්‍රිස්මය හදලා තියෙන්නේ මොනවද මැණික් වලින් දැන් මැණික් ගලේ වර්තනාංකය තමයි අපිට හොයන්න ඕනේ. එතකොට මැණික් ගලේ වර්තනාංකය හොයන්න ඕන නම් අපිට මොකක්ද ඕනේ? ප්‍රිස්ම කෝණය අවශ්‍යයි. හරි? අවම අපගමන කෝණය අවශ්‍යයි. එහෙනම් අපි මොකද කරන්නේ? මේ කියන්නා ඌ මැණික් ගලෙන් හදපු ප්‍රිස්මය කොලයක් උඩ තියලා ඇඳ ගන්නවා. ඇඳගෙන මේ ප්‍රිස්ම කෝණය හොයා ගන්නවා. වැඩේ ගොඩනේ ප්‍රිස්ම කෝණය හොයා ගන්නවා. ඊට පස්සේ කුමන හෝ පරීක්ෂණයක් කරලා ඉවර වෙලා අර විදිහට වගුවක් අරගෙන ප්‍රස්ථාරයක් ඇඳලා අවම අපගමන කෝණයක් හොයා ගන්නවා. අන්න එහෙම හොයාගත්තට පස්සේ මේ සමීකරණය පාවිච්චි කරලා මට පුළුවන්කම තියෙනවා අර ප්‍රස්ථාරයෙන් අවම අපගමන කෝණය හොයාගන්න පුළුවන්. ප්‍රිස්ම කෝණය මෙතනින් හොයාගන්න පුළුවන්. කොලයක තියලා ඇඳලා පස්සේ නේ ප්‍රිස්මයේ කොලයක තියලා ඇඳලා පස්සේ පුළුවන් නේ හොයාගන්න.
ඉතින් මෙතනටත් ඒ විදිහට හොයාගන්න පුළුවන්. එහෙම හොයාගෙන ඉවර වෙලා මේ සමීකරණය දැම්මට පස්සේ වර්තනාංකය මට ගණනය කරගන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් එතකොට වර්තනාංකය කියලා කියන්නේ මොකද්ද? අර මැණික් ගලේ වර්තනාංකය. ළමයි කියන්නේ මැණික් ගලේ නෙමෙයි මැණික් ප්‍රිස්මේනේ. හරි මොකේ හරි මැණික් පාෂාණයේ වර්තනාංකය හොයාගන්න පුළුවන්. තේරුණාද? මැණික් පාෂාණයේ වර්තනාංකය හොයාගන්න පුළුවන්. එහෙනම් ප්‍රිස්මයක් ඕන වෙන්නේ මොකකටද කියලා ඕගොල්ලෝ දැන් තේරුණා. නිකන් ප්‍රිස්මයක් නිකන් ගෙදර ලස්සන බල ඉන්න නෙමෙයිනේ. එහෙනම් ප්‍රිස්මයකින් අපිට පුළුවන් මොනවා හරි ඒ මාධ්‍යක වර්තනාංකයක් හොයන්න. අපි හිතමු වීදුරුයි කියලා. එහෙනම් මොකද්ද? වීදුරු වලින් කපන ප්‍රිස්මයක්. හරිද? වීදුරු වලින් ප්‍රිස්මයක් කපලා ඉවර වෙලා මෙන්න මේ ක්‍රමවේදය පාවිච්චි කරලා අපිට පුළුවන්කම තියෙන වීදුරු වල මොනව හොයන්නේ? වර්තනාංක හොයන්න. එහෙනම් මැණික් නම් මැණික් ගල කපන ප්‍රිස්මයක් විදියට කපලා ඉවරලා මේ පරීක්ෂණය කළා වර්තනාංක හොයන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් ප්‍රිස්මේ වැදගත්කම තමයි කිසියම් නොදන්නා මාධ්‍යක වර්තනාංකයේ සෙවීම සඳහා එම මාධ්‍යයෙන් ප්‍රිස්මයක් කපලා මේ පරීක්ෂණය කරා නම් ඔන්න වර්තනාංකය හොයාගන්න පුළුවන්. ඊට අමතරව මේවැයි තියෙන වැදගත්කම තමයි ඒව ඇසුරෙන් තමයි ඒක ගණනය කරන්නේ. ලියන්න මෙහෙම. ප්‍රිස්මයක අවමාපගමන අවස්ථාව සඳහා ස්නෙල් නියමයේ භාවිතා කරමු කියලා ස්නෙල් නියමයේ ලියා ගන්න බලන ළමයිට අක් ගාලා අර සයින් මේක දාලා ඉක්මන ලියා ගන්න. හරි ඊට පස්සේ ලියන්න මෙහෙම ප්‍රිස්මයේ අවමාපගමන අවස්ථාව සැලකීමෙන් ස්නෙල් නියමය භාවිතා කොට ලැබුණු ප්‍රකාශනයේ ඇසුරෙන් ප්‍රිස්මය සාදා ඇති මාධ්‍යයේ වර්තනාංකය ගණනය කරගත හැකිය. කියලා මේක ලියාගත්තනේ. ගණනය කරගත හැකිය. එතකොට හරි. දැන් එතකොට ළමයි ප්‍රිස්ම කොටස සම්පූර්ණයෙන් අවසන් වෙන්නේ නැහැ. තව තියෙන පොඩි කෑලි ටිකක්. හරි. අපි ඊට පස්සේ දවසේ බලමු ප්‍රිස්ම වල කොටස. දැන් අපි බලමු ඕගොල්ලොන්ගේ යාන්ත්‍ර විද්‍යාව කොටස ඊට පස්සේ බලමු. තව පැයකින් පමණ පැය භාගයකින් පමණ පන්තිය පටන් ගන්නවා ඊළඟ එක. හරි. ඊළඟ පන්තිය තව පැය භාගයකින් පටන් ගන්නවා. ඕගොල්ලෝ මේක හොඳට නෝට් පොතේ ලස්සනට ලියා ගන්න අඩුපාඩු පස්සට දුවලා බලලා ලියා ගන්න. හරි.